අයිබෝවන් සුබදැස්සනක් ප්‍රාර්ථනා කරනවා ඔබට නිදහස් සතියන්තේ අද සෙනසුරාදා දවසේ ඔබ අප මේ විදිහට මුණ ගැහෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් තුලින් මීට ස්වල්ප වේලාවකට පෙර නවගමුව සත්පත්තිනි දේවාලයේ ඉඳන් බොහොම වැදගත් දෙයක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අපට හැකියාව ලැබුණා. විශ්ව ආශිර්වාද හෝරාව සමගින් සත්පත්තිනි පූජාව බොහොම අපූර්වට සිද්ධ කරන්න ඉෂ්ට කරන්න බහරයක් වුණාම ඒදී අනිවාර්යෙන්ම ඉෂ්ට කළ යුතුමයි. ඒ නිසාමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය අපි අද දවසේදී අපි කලින් වුණු බහරය ඒ විදිහට නිදහස් කරන්න කටයුතු කළේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකක්ද බාරය කියලා බොහෝ දෙනෙක් දන්නවා. මුළු රටේම ඉන්න හැම දෙනෙක්ම දන්න කාරණාවක්. කොරෝනා ව්‍යසනය ආවත් එක්කම ITN මාධ්‍යජාලය අපි මුළු රටේම ජනතාවගේ සුබසිත වෙනුවෙන් ඒ ආරක්ෂාව වෙනුවෙන් යහපත වෙනුවෙන් බාරයක් වුණා. ඉතින් ඒ බාරය ඔප්පු කරන දිනය අද බවට පත් වුණා. ඉතින් ඒ කටයුතු බොහොම අපූර්වට සංවිධානය කරලා සිද්ධ කරන්න, ඉෂ්ට කරන්න අපිට හැකියාව ලැබුණු බව අපි සඳහන් කරන්නේ බොහොම නිහතමානීව ආඩම්බරෙන් යුතුව. ඉතින් අපි ආරම්භ කරන්න සූදානම් සුපුරුදු විදිහටම weekend sunshine මේ විදිහට මාත් එක්ක ඉන්න චතුරංගි. Good morning චතුරංගි. Good morning Najib, and a very good morning to all of you joining us this beautiful Saturday morning. It is the 20th of June 2020 and you're here with us on the weekend sunshine on ITN's Classic Weekends. And Najib, on a different note, there was a lot of discussion on the revival of the Sri Lankan economy over the past week, and particularly what the government as well as other banking and financial institutions can do in order to help all the small and medium businesses of Sri Lanka which were severely affected by the global pandemic of COVID-19. Now we are ready to talk about all of that as well as what's depicted in the local newspapers this morning. But before that, we are ready to take you to a famous and a beautiful tourist destination here in Sri Lanka, which is incidentally not too far away from Colombo, Najib. චතුරංගි අපි කියන්න හදන්නේ බොහොම විශේෂ තැනක් ගැන. දැන් මේ කාලේ ගත්තහම අපි දන්නවා සංචාරක කර්මාන්තය ටිකක් කඩාවැටීමකට ලක් වෙලා කියලා බොහෝ දෙනෙක් කියන කාරණාවක් මැසිවිලි නගන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා විදේශ රටක ඉඳන් කෙනෙක් අපේ රටට එනවා නම් දින 14ක කාලයක් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක්විය යුතුමයි. එනිසාම සංචාරකයෝ වැඩි වශයෙන් පැමිණෙන කාල සීමාවක් නෙවෙයි මේ කාල සීමාව. ඒ නිසාම දේශීය සංචාරක කර්මාන්තය බොහොම ප්‍රචලිත කළ යුතුයි කියන දේ හැම දෙනෙක්ගේම හිතවල තියෙන කාරණාවක්. ඒ නිසාමයි අපි ඔබට මේ සතිපතා බොහොම ලස්සන ආකර්ශනීය තැන් පෙන්වන්නේ. අද පෙන්වන්නේ ටිකක් වෙනස් තැනක්. විදේශ සංචාරකයෝ ගොඩක් ආස පැත්තක් මීගමුව කියන්නේ බ්‍රවුන්ස් බීච් එහෙම ගිහින් ඇති හැම දෙනෙක්ම අපි බලමු දේශීය සංචාරකයන්ට අපිටත් යන්න හොඳ තැනක් මීගමුව කියන්නේ. බලමු. මීගමුව කියපු ගමන් ඔබේ මතකයට නැගෙන්නේ සංචාරක කලාපයක්. සුන්දර මීගමුවේ ඔබ මීට පෙර දුටු සුන්දරත්වයේ ඔබ නුදුටු සුන්දරත්වය. ප්‍රධාන වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් වගේම පරිපාලන මධ්‍යස්ථානයක්. ජනමාර්ගික වශයෙන් සිංහලයන් සිටින බහුතරය දෙමළ භාෂාව කතා කරන කතෝලික ආධිපත්‍යය දරන ද්විභාෂා ජනගහනයක් මීගමුව සතුව තිබෙනවා. දිගු වැලි සහිත සුන්දර මුහුදු වෙරළක්. සියවස් ගණනාවක ඉතිහාසයට දිවයන පැරණි දීවර කර්මාන්තය සඳහාත් මෙම ප්‍රදේශය ප්‍රසිද්ධයි. මීගමුව නගර මධ්‍යයෙන් ලන්තේසි ඇල ගලා බසිනවා. කලපුව දර්ශනීය සලකුණක්. කඩුලාන පරිසර පද්ධතියෙන් සමන්විත වනජීවී විශේෂ 190කට අධික සංඛ්‍යාවක් සිටින මීගමුව කලපුව සංචාරකයන්ගේ සහ ලොව පුරා සිටින පරිසර වේදීන්ගේ අධ්‍යයන මධ්‍යස්ථානයක් කිව්වොත් නිවැරදි. මීගමුව කලපුව සංකෘත බෙරළබඩ ජලකඳක්. කුඩා ගංගා ගණනාවකින් කලපුව පෝෂණය වනවා.
දේශීය කෘෂි කර්මාන්තයට හා වනවගාවට විශාල වශයෙන් සහාය වන මේ කමුව ප්‍රධාන වශයෙන් නැරඹුම් හා බෝට්ටු සංචාර සඳහා දේශීය හා සංචාරක ආකර්ෂණය වඩාත් දිනා ගනු ලබනවා. මීකමුව ලෙල්ලම ප්‍රධාන මාළු වෙළඳ මධ්‍යස්ථානයක්. වැඩ කටයුතු ආරම්භ වන්නේ උදෑසනම. මීකමුවේ සිට මුළු ලංකාව පුරාවටම අපනයනය කටයුතු සඳහා මාළු බෙදා හැරීම මෙහිදී මෙවන් සුන්දර වටිනාකම් රැසකින් පිරි මීකමුව නගරයට ඔබ යනවා නම් පිටින් පෙනෙන සුන්දරත්වයට වඩා වැඩි යමක් ඔබට දැකගන්නට දැනගන්නට ලැබේවි. මේ දකින්න සුන්දරත්වය විනාශ කරන්න එපා, විනාශ වෙන්නත් දෙන්න එපා. සාමාන්‍යයෙන් සංචාරක කලාපයක් වුවහම අපේ බොහෝ දෙනෙක් මුලින්ම ඒ සංචාරක ආකර්ෂණය දිහා බලලා මේ තමුන්ගේ හදවත හිත පිනව ගන්නවා. ඊට පස්සේ ඒ තැන්වලට ගිහිල්ලා පරිසරය විනාශ කරන්න උත්සාහ කරනවා. අපි ඔබට නිරතුරුවම කියන අපි මේ තැන් පෙන්වන්නේ මේ ඔබේ ඒ සංචාරක නැත්තම් ඔබ බොහෝ දෙනෙක් ට්‍රැවල් කරන්න කැමති. ඉතින් ඒ ආසාව හින්දාම තමයි මේ දේවල් පෙන්වන්නේ. නැතුව ගිහින් ඒ දේවල් විනාශ කරන්න නම් නෙමෙයි. ඒ හින්දා ඒ දේත් පොඩ්ඩක් හිතට අරගෙන කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. චතුරංගය දැන් මේ අපි ගත කරන්නේ කොරෝනා රෝගය වසංගතය පැවැත්වෙන කාල සීමාවක්, බලපැවැත්වෙන කාල සීමාවක්. අපේ රටේ කොරෝනා රෝගය තරමක් දුරට සම්පූර්ණයෙන්ම පහව ගිහිල්ලා තිබ්බත් ලෝකේ තත්ත්වය ඊට වැඩිය වෙනස්. ලෝකේ 87,50,501 දෙනෙකුට දැන් මේ වෙනකොට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඒ අතරින් 46,20,355 දෙනෙකු සුවය ලබලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 4,61,813ක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ බොහෝ රටවල් වලට කොරෝනා තර්ජනයක් වෙලා තියෙනවා. අපේ රට සාර්ථකව ඉන්න අත්මිදෙන්නට කටයුතු කරලා තියෙන බවත් අපි සඳහන් කරන්නට ඕනේ. That's right. And from that interesting place, we had a look at just a little bit earlier, Najit. We are ready to take you to a place that is a little bit far away, in fact, which is halfway across the world. And this particular country is situated in the southern part of North America, and which is in fact the third largest country in Latin America. And very interestingly, this particular country is characterized by the extremes of the wealthy as well as the poor, Najit. දැන් ලෝකයේ ගොඩක් රටවලට විශේෂම අවධානය යොමු වෙන කාල සීමාවක් අපි දන්නවා. කොරෝනා අර්බුදය ජය ගන්නට සමහර රටවල් හැකියාවක් ලැබලා තියෙනවා. චීනය දැන් දෙවෙනි වටේ කොරෝනා ව්‍යාප්තියක් පිළිබඳව කතා කරමින් ඉන්නවා. ඔය අතරේදී ඇමරිකාව පැත්තටත් ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඇමරිකාව ගත්තාම උතුරු ඇමරිකාවේ දකුණු අර්ධයට වෙන්න පිහිටලා තියෙන බොහොම සුවිශේෂී රටක් ගැන කියන තමයි අපි සූදානම් වෙන්නේ. මෙක්සිකෝව. විශාලත්වය අතින් ගත්තාම ලෝකයේ 13 වෙනි රට. ජනගහනය අතින් ගත්තාම ලෝකයේ වැඩිම ජනගහනයක් ඉන්න රටවල් අතර 10 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ මෙක්සිකෝවට. බොහොම සුන්දර හිනාවෙන් පිරිච්ච මුහුණවල් තියෙන මිනිස්සු ඉන්න රටක් මෙක්සිකෝව කියන්නේ. අපි බලමු මෙක්සිකෝවේ සුන්දර
ඇමරිකාවේ දකුණු අන්තයේ පිහිටි ෆෙඩරල් ජනරජයක් වන මෙක්සිකෝවේ අගනුවර සහ විශාලතම නගරය මෙක්සිකෝ සිටි. රාජ්‍ය භාෂාව මෙන්ම ජාතික භාෂාවත් ස්පාඤ්ඤ. එහෙත් දේශීය භාෂා 68ක් භාවිත වෙනවා. ජනාධිපතිවරයෙක් යටතේ පවතින ව්‍යවස්ථාමය ෆෙඩරල් ජනරජයක් පවතී. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 19,72,550ක් වන අතර විශාලත්වයෙන් ලොව 13 වන දේශය වනවා. මුදල් ඒකකය පෙසෝ. ජනපද 31ක් සහිත මෙක්සිකෝවේ පොදු නාමය එක්සත් මෙක්සිකානු ජනපදයයි. මෙක්සිකෝවේ උතුරේ සිට දකුණට විහිදෙන සියාරා මැඩ්‍රි ඔරියන්ටල් සහ සියාරා මැඩ්රි ඔක්සිඩෙන්ටල් නම් කඳුපන්ති දෙකක් තිබෙනවා. ඒවා උතුරු ඇමරිකාවේ රොකී කඳුපන්තිවල සිට විහිදී එන්නක්. මීට 5,700ක් උස පිකෝ ඩි ඔරිසාබා මෙක්සිකෝවේ උසම කන්දයි. ලොව බොහෝ වෙනස්වීම් සහිත කාලගුණයක් ඇති දේශයක් ලෙසයි මෙක්සිකෝව හැඳින්වෙන්නේ. මුහුදු සීමාවන්හි උණුසුම් තත්වයක්ද කඳු පන්තිවල දැඩි ශීතල කාලගුණයක්ද පවතිනවා. එසේම ගිම්හාන කාලයේදී උතුරු ප්‍රදේශවල ඡණ්ඩ සුළං ප්‍රවාහ ඇතිවෙනවා. බොහෝ මෙක්සිකානු නගර පිහිටා තිබෙන්නේ මීට 200කට වඩා උස කඳුවල. එසේම නිවර්තන වැසි වනාන්තර මෙන්ම කාන්තාරද පවතින බැවින් පරිසරය බෙහෙවින්ම විවිධාකාරයි. ස්පාඤ්ඤයෙන් විසින් කිතු දහම පතුරුවා හරින ලද බැවින් ඒහා බැඳුන සංස්කෘතික අංග රාශියක් ජනගත වී තිබෙනවා. ඉතා ඈත අතීතයට දිවෙන ගැමි චිත්‍ර සම්ප්‍රදායක්ද ඔවුන් සතුයි. එය පූර්ව ස්පාඤ්ඤ යුගය සහ පශ්චිම ස්පාඤ්ඤ යුගය ලෙස විවිධාකාර වනවා. ඉපැරණි ශිෂ්ටාචාරයන්ට අයත් ගොඩනැගිලි මෙන්ම ඉතා සියුම් කැටයම් සහිත ආසන දියුමෙදුරු රජමාලිගා සහිත අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පයක් ඔවුන් සතුයි. ආදිවාසී ජනයාගෙන් සහ යටත් විජිත යුගයෙන් පෝෂණය වූ සංගීත සහ නැටුම් කලාවක්ද මෙක්සිකෝවේ තිබෙනවා. මරියාචි, බණ්ඩා, නෝටිනෝ, රන්චිරා වැනි සංගීත ආරයන්ද මෙක්සිකානු තොප්පි නැටුම වැනි ජන නැටුම් කලාවක්ද ඔවුන් සතුයි. සංස්කෘතික උත්සව යටත් විජිත නගර පාරිසරික රක්ෂිත මෙන්ම වෙරළ සංචාරක කලාපද මෙක්සිකෝවේ සංචාරක ආකර්ෂණය ඉහළ නංවනවා. එසේම නිවර්තන වැසි වනාන්තර ගිනිකඳු කාන්තාර මෙන්ම සදාහරිත වනගහන සහිත කඳුකර කලාපද මෙරට ආකර්ෂණය ඉහළ නංවනවා. දෙසැම්බරයේ සිට ගිම්හානයේ මැද දක්වා ජනප්‍රිය මෙක්සිකානු සංචාරක කාලය පවතිනවා. බොහෝ විට වෙරළ සංචාරක නිකේතන වෙත පැමිණෙන්නේ ඇමරිකානු ශිෂ්‍යයන්. ලොව සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලැබීම අතින් 23 වන ස්ථානයේ පවතින මෙක්සිකෝව ලතින් ඇමරිකාවේ ඉහළම සංචාරක ආදායම් ලාභියයි. සුප්‍රකට මුහුදු සංචාරක නිකේතන පිහිටි කන්කුන් මෙන්ම ඉස්ලා මුජිරස් දූපත සහ ඉස්ලා හෝල් බොක්ස් දූපතද මායාවරුන්ගේ නටමුන් ඇති තුලාම් නගරය, පල්යා ඩෙල්කාම නගරය මෙන්ම පාරිසරික උද්‍යාන ඇති එඩ්ගා රෙඩ් සහ සෙල්හා, එසේම කිමිදීමේ පහසුකම් ඇති ඇකපුල්කෝ මුහුදු නගරය, කාබෝ සැන් ලූකස්, බහියා ඩිලා, සැන් ෆිලිප්පි මෙන්ම බාජා කැලිෆෝර්නියාද සංචාරක ආකර්ෂණය සහිත නගරයි.
6:50 is the time. Good morning once again and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. And the time has now come for us to take a look at all the local newspapers that's here in the studio to tell you a lot more about what's happening here in Sri Lanka, Najib. පත්තර බලන්න හොඳම වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි සූදානම් දිනමින පුවත්පතෙන් අද දවසේ පත්තර තොරතුරු ආරම්භ කරන්න. අපි තෝරගන්නේ දිනමින පුවත්පත අද සෙනසුරාදා දවසේ ජූනි මාසයේ 20 වෙනිදා. ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ දිනමින පුවත්පත මේ විදියට සඳහිරු සෑයට රත්තරන් දුන්නේ ගෝඨාභයගේ කීමට බව කියන්න කිව්වා. විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජනපති කොමිසම හමුවේ පවසයි කියලා සුභාෂිනී සේනානායක ලියන්නේ. දශක 3ක් තිස්සේ සිදු කළ යුද ජයග්‍රහණය වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීමට තනන ලද අනුරාධපුර සඳහිරු සෑය තැන්පත් කිරීමට රේගුවෙන් කළ ඉල්ලීමට අනුව ලබා දුන් රත්රන් කිලෝකෑම් 8 හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට මුදාහල බව පවසන්නේයි එම විමර්ශන සිදු කළ පොලිස් මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් තමාට දෙවරක් බලපෑම් කළ බව විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වන තාරක සෙනවිරත්න මහතා ඊයේ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා කියලා ඔන්න වැඩි දුරටත් තොරතුරු කියනවා. ඉතින් දේශපාලන පරිගැනීම් කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා දැන් තමයි හෙළි වෙමින් පවතින්නේ. දේශපාලන පරිගැනීම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ පිළිබඳව තාරක සෙනවිරත්න මහත්තයා කිව්වා කියලා තමයි වැඩිදුරටත් දිනමින පුවත්පත කියන්නේ. ඔය අතරදී ඊයේ දවසේ අපි දැක්කා ගරු අග්‍රාමාත්‍යතුමන් කුරුණෑගල අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන්න යනවා. දැන් මේ වෙනකොට මේ කාලේ හරියට වැඩ සිද්ධ වුණා නම් දැන් මේ වෙනකොට කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත වෙන්න ඕනේ. හැබැයි ඉදිකිරීම් පමා වෙලා තාමත් විවෘත වෙලා නැහැ. තාමත් ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙනවා. එනිසාම තමයි අගමැතිතුමන් නිරීක්ෂණය කරන්න ගියේ. කුරුණෑගල අධිවේගය නොවැම්බරයේ විවෘත කරනවා අගමැති මහින්ද රාජපක්ෂ කියයි කියලා වැඩිදුරටත් තොරතුරු දිනමින පුවත්පතට ලියන්නේ. රක්ෂණ ශ්‍රියන්ත සමගින් රක්ෂණ ශ්‍රියන්ත මේ පුවත ලියන්නේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මීරිකම සිට කුරුණෑගල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර මේ වසරේ නොවැම්බර් මාස වන විට නිම කර රටට දායාද කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මීරිකම සිට කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් කියලා වැඩිදුරටත් තොරතුරු සඳහන් කරනවා. අගමැතිවරයා අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කරුවන් හට කියා සිටී නියමිත ඉලක්ක දිනවලදී අදාළ ඉදිකිරීම් කටයුතු නොපමාව සිදු කරන ලෙසයි. වත්මන් තත්ත්වයේ හමුවේ මූල්‍යමය දුෂ්කරතා පැවැතියද කෙසේ හෝ ජනතාව වෙනුවෙන් රජය ඉටු කළ යුතු යුතුකම් සියල්ල ඉටු කරන බව කියා සිටි අගමැතිවරයා මේ සඳහා රජයට සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන්නා කියලා වැඩිදුරටත් දිනමින පුවත්පතට ඒ විදිහට වාර්තා කරනවා. ඒ අතරදී අපි දුටුවා ත්‍රිනිකායක මහා සංඝයා වහන්සේ මුණ ගැහෙනවා ජනාධිපතිතුමන්. එහිදී පළ වූ අදහසක් මේ විදිහට ලියනවා දිනමින පුවත්පතට. භික්ෂුත්වයට නුසුදුසු දේ කරන්න එපා කියලා ත්‍රිනිකායක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරති කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. බුදුරජාණන් වහන්සේ භික්ෂුත්වයට නුසුදුසුයි අනුදැන වදාළ මූලික භික්ෂු අනන්‍යතාවන් පවා නොසලකා ඇතැම් භික්ෂුන් වහන්සේ භික්ෂුත්වයට නොගැලපෙන අන්දමින් අගෝචර කටයුතු වල නිරත වන බවත් මේවායින් වැළකී සිටීම වඩාත් උචිත වග වන බවත් උන්වහන්සේ වටහා ගත යුතුව තිබෙන බව ත්‍රිනිකායික මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති කියලා ওই විදිහට තමයි අද දවසේ දිනමින පුවත්පතට ඒ තොරතුරු වාර්තා කරන්නේ. අතරේදී ජනාධිපතිතුමන් ස්වාමින් වහන්සේ බැහැදකීමෙන් අනතුරු ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා විශේෂ හමුවක්. විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව මේ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව වැඩි වශයෙන් එහිදී කතා බහට ලක්වුණු බව තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඔය අතරේ අද දිනේ බොහොම සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය අද උපන් දිනය අද. එතුමන්ට සුබ උපන් දිනයක් කියලා මාධ්‍ය ජාලයක් විදිහට ITN අපිත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දිනමින පුවත්පතේ ගැන මේ විදිහට ලියන්නේ ජනපතිට සුබ උපන් දිනයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්මදිනය අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරය, කොල්ලුපිටිය පල්ලිය, විනයාගර කෝවිල, බෝලවලාන කිතුණු දේවස්ථානයේ සහ ගංගාරාම පුහුණු පාසල අසල පිහිටා ඇති වැඩිහිටි නිවාසය ඇතුළු ආගමික ස්ථානවල
ආගමික කටයුතු සිදු කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනයට දිනමිනත් සුබ පැතුම් එක් කරන බව තමයි වැඩිදුරටත් තොරතුරු ලියන්නේ දිනමින පුවත්පත. ඔය අතරදී පාස්කු දින ප්‍රහාරී වගකීමෙන් මෛත්‍රීට මිදෙන්න බැහැ කියලා කොළඹ අගරාදුගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා සඳහන් කරනවා. අපි දැක්ක විටින් විට දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ ප්‍රකාශ සිද්ධ වෙනවා. ඒ අතරේ හිටපු ජනාධිපතිවරයාගෙන් හිටපු අගමැතිවරයාගෙන් නැවත මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගන්න කියලා නීතිපතිතුමන් දැනුම් දීලා තිබ්බා. ඔය අතරේ අපි දැක්කා හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා තිබ්බා පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් තමුන් නිදහස් ඒ පිළිබඳව වගකීමක් මට ගන්න බැහැ කියන කාරණාවක් එතුමන් සඳහන් කළා තිබ්බා. එනිසාම තමයි කොළඹ අගරාදුගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා මේ පිළිබඳව සඳහන් කරන්නේ මේ විදිහට පාස්කුදා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සේනා අධිනායකව සිටි හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව කොළඹ අගරාදුගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා ඊයේ ප්‍රකාශ කළහ. ඒ වකවානුවේදී ආරක්ෂක අංශවල පසුබෑමක් සිදු ඇති බවත් පොලිසිය හා ආරක්ෂක අංශවල ප්‍රධානියාව සිටි හිටපු ජනාධිපතිවරයා වෙත මෙයට යම් කිසි වගකීමක් පැවරෙන බවත් පියතුමා පෙන්වා දුන්නා කියලා වැඩිදුරටත් දිනමින පුවත්පත ওই විදිහට ලියනවා. ඔය අතරේ අපි දන්නා දැන් විවිධ ජංගම දුරකථන යෙදුම් තියෙන ඇප්ස් තියෙනවා. ඔය අතරේ ලංගම හා පෞද්ගලික බස් මගීන්ට ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වා දෙන්න සූදානම් කියලා නිමල් රාජපක්ෂයි ඒ ගැන ලියන්නේ. ලංගම හා පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් මගීන් වෙත ජංගම දුරකථන යෙදුමක් පැසෙන්ජර් ඇප් එකක් ලබන සතියේ සිට හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කොට තිබේ. ඇතැම් පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැරෙමින්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය කිරීම සඳහාත් මේ ජංගම දුරකථන යෙදවුම හඳුන්වලා දෙනවා කියලා දිනමින පුවත්පත වැඩිදුරටත් ලියනවා. ඒ අතරේ දිනමින මෙහෙම කතාවකුත් කියනවා මේ රිෂාඩ් බදුදීන්ගේ සොහොයුරා බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වලා කියලා පොලිස් පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා කියලා දැන් එතුමා කිව්වා කිසිම සම්බන්ධයක් නැහැ. ඊයේ දවසෙත් අපි දැක්කා සහරාන්ව ජීවිතේටවත් දැකලා නැහැ කියලා තමයි රිෂාඩ් බදුදීන් මහත්තයා කිව්වේ. ඔය අතරේ එතුමාගේ සොහොයුරා බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වලා කියලා පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා කියලා තමයි දිනමින කියන්නේ. හිටපු ඇමති රිෂාඩ් බදුදීන් මහතාගේ සොහොයුරා වන බදුදීන් මොහමඩ් රියාජ් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වෙලා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහත්තයා කිව්වා කියලා දිනමින ওই විදිහට වාර්තා කරනවා. ඔය අතරේ අපි දිනමින පුවත්පතෙන් තවත් ප්‍රවෘත්ති දෙකක් තෝරගන්න සූදානම්. එකක් මේ මහමැතිවරණය ගැන. මහමැතිවරණයටත් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ගේන්න තීරණයක් කියලා. ඉක්ුත් ජනාධිපතිවරණයේදී මෙන් මෙවර මහමැතිවරණයටද කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා තියෙනවා කියලා. මේ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි විෂ බීජහරණයට ලක් කළ යුතු නිසා ඒ කාඩ්බෝඩ් පෙට්ටි සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා කියලා තමයි වැඩිදුරටත් කියන්නේ. ඔය අතරේ අස්ගිරි පාර්ශ්ව අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ කියන කතාවක් ගෝඨාභය ජනපති උනේ ජාතියේ පිනකට කියලා උන්වහන්සේ කියනවා. මෙරට ජනපති දුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූයේ ජාතියේ පිනකට බවත් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සාමය සමගිය තහවුරු කර සුරක්ෂිත රටක් බිහි කිරීමේ හැකියාව එතුමා සතු බවත් අස්ගිරි පාර්ශ්ව අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසනවා කියලා වැඩිදුරටත් තොරතුරු සඳහන් කරනවා. දැන් මේ වෙනකොට උසස් පෙළ විභාගය පවත්වනවා කියලා තියෙනවා සැප්තැම්බර් මාසයේදී. හැබැයි ඒ තීරණය වෙනස් වෙයිද නැද්ද කියලා වැඩිදුරටත් සාකච්ඡා කරන්න නැවතත් විමසන්න නියමිතයි. පාසල් ආරම්භ වුණාම උසස් පෙළ විභාග දිනය පාසල් ආරම්භීමෙන් පසුව ඇමති දල සලහ පෙරම කියයි කියලා වැඩිදුරටත් දිනමින පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ චතුරංගි ගාව තියෙනවා ඩේලි නිවුස් පුවත්පත. අපි බලමු ඩේලි නිවුස් පුවත්පත මොනවද කියන්නේ කියලා. That's right. So I have the Daily News in hand with me, and the main headline on the Daily News says corrupt prison officials to be identified. AG recommends after prison visit. Prisons a playground for criminals. Corruption in prisons could erode public faith in justice. I want to give you a little bit more detail on this particular story. Attorney General Dappula de Oliveira yesterday called for the swift identification of all corrupt prison officials in order to eliminate corruption within the country's prison system.
system and renew faith in law and order among the public. Now, speaking after a visit to the Colombo remand prison, the first by an Attorney General, Livera alleged that the prison has become a playground for criminals because of the actions of corrupt officials. Now, that's the main headline on the Daily News this morning. And right next to that, we have another important sub-headline. It says, President's birthday is today. And President Gotabaya Rajapaksa turns 71 today. The President will participate in religious observances at several places of worship belonging to all religions today to mark this occasion in a simple manner, giving prominence to seeking the blessings of religious dignitaries of the country and its people to emerge stronger in the post-pandemic era. And we want to wish the President a happy birthday from all of us at ITN. Below that, another sub-headline which says Kandy Asala Perahera to be low-key this year. To give you some more details, taking into consideration the current situation in the country, the historic Kandy Asala Perahera will be held without public participation this year, the Vadana Nilame of the Temple of the Sacred Tooth Relic Pradeep Nilanga Dayala Bandara has said. Right at the center of the Daily News this morning, we can see a photograph, and the particular description on this photograph says Prime Minister on observation tour of Central Expressway. Prime Minister Mahinda Rajapaksa engaged in an observation tour of construction work on the Central Expressway yesterday. Now, the second stage of the Central Expressway starts from Meergama and ends at Kurunegala. So that's the photograph that we're seeing on this particular newspaper this morning. On the extreme right-hand side, we are seeing a couple of more important sub-headlines, and one of which says, Najit also mentioned this in the earlier newspaper. FCID wanted me to say Gotabaya wanted gold for Stupa, retired customs officer has said. Now, retired customs additional Director General Tharak Seneviratne, giving evidence before the Presidential Commission on Political Victimization, said FCID officials had forced him several times to confess that it was on the instructions of Defence Secretary Gotabaya Rajapaksa that the customs was to provide 8 kilos of gold to be enshrined at the Sandahirusaya Anuradhapura, being constructed for the fulfillment of a vow on winning the war. Below that, we can see another sub-headline that Najit earlier told us as well. Mobile app for commuters, something very important, I must say. The National Transport Commission has decided to introduce a mobile application next week for the convenience of the public and commuters who commute by Sri Lanka Transport Board buses and private buses as well. To move on to the bottom half of the newspaper, on the extreme left-hand side, we can see CPC to raise jet fuel imports. CPETCO is planning to increase its jet fuel imports over the next 2 years to meet rising domestic demand from its aviation sector. Data from the company's procurement plan seen by S&P Global Platts has revealed. Just above that, we can see another important sub-headline which says indecipherable addresses on items ordered online to be resolved, says the Postal Department. It further says Postmaster General Ranjit Aryaratne in a communique said that the department has received many queries from individuals who have purchased items online but are yet to receive their orders, to which he assured that the department will resolve and address this immediately, highlighting that postal services were crippled due to the COVID-19 pandemic. We have a couple more sub-headlines to take a look at the bottom half of the newspaper, and one of which is on the match-fixing allegations which were raised recently, and the sub-headline says Ministry calls for probe on Mahinda Ananda's match-fixing allegations. It further says Sports Minister Dallas Alhar Peruma has asked the Secretary to the Ministry of Sports KDS Ruwan Chandra to take immediate action to investigate the controversial statement made by former Sports Minister Mahinda Ananda Alutkamage, claiming that 2011 Cricket World Cup final between Sri Lanka and India was fixed. Next to that, another
quite a sad story that we're seeing this morning, and it says COVID-19 kills 23 Sri Lankans working abroad. To give you more details on this particular story, it says the Sri Lanka Bureau of Foreign Employment says that nearly 1,650 Sri Lankans working abroad have contracted COVID-19, and Deputy General Manager of the Sri Lanka Bureau of Foreign Employment, Mangala Ramdhani, said that 23 Sri Lankans residing and working overseas have died from COVID-19 as of yesterday. And below that, we are seeing another subheadline that says more Sri Lankans repatriated from Australia. So a group of Sri Lankans stranded in Australia due to the COVID-19 pandemic returned to the country yesterday morning on a special Sri Lankan Airlines charter flight. And the final news item that we're taking a look at on the Daily News this morning, on the extreme left-hand side, we can see driver in police officer's road death granted bail. This was an interesting story that came up last week, and it says Tarinder Ratwatte, who allegedly drove the Land Rover Defender involved in the accident in which State Intelligence Service Police Sergeant Situm Alha Peruma was killed, was released on bail by Colombo Additional Magistrate H. Prabhakaran yesterday. So that's a closer look at the Daily News this morning for you, Najib. ඒ තමයි ඩේලි නිවුස් පොත්පතේ අද දවසේ ප්‍රවෘත්ති සටහන් වෙන්නේ. අපි සූදානම් තවත් පත්තර ගැන කියන්න මේ විරාමයෙන් පස්සේ. 7:07 is the time. Good morning once again and welcome back. We do hope you're having a pleasant Saturday morning, and we do invite all of you to be a part of ITN's Classic Weekends throughout this Saturday and Sunday. Just before the break, we were taking a look at some of the local newspapers, and Najith is ready to take a look at Lankadeepa next. අපි ලංකාදීප පුවත්පත බලන සූදානම් වෙන්නේ. අද දවසේ සෙන්සුරාදා දවසේ ලංකාදීපේ මොනවද කියන්නේ කියලා බලමු. ප්‍රධාන සිරස්තලයේ ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේත් ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේම තමයි නීතිපතිතුමන් ඊයේ දවසේ බන්ධනාගාර නිලධාරීන් මුණ ගැහුණා. නීතිපතිතුමන් කියනවා නීතිපති තම මේ විදිහට කියන්නේ බන්ධනාගාර නිලධාරීන් හැමගහයි කියලා. අද දවසේ ලංකාදීප පුවත්පත ලියන්නේ ප්‍රධාන සිරස්තලයේ නීතිපති බන්ධනාගාර නිලධාරීන් හැමගහයි. මේ තැන් අපරාධකරුවන් බිහි කරන අභ්‍යාස විද්‍යාල වෙලා කියලා නීතිපතිතුමන් කියන කතාව බන්ධනාගාර අපරාධකරුවන් බිහි කරන අභ්‍යාස විද්‍යාල බවට පත්ව ඇතැයි නීතිපති දප්පුල දිලිවීරා මහතා ඊයේ දවසේදී පැවසුවා. අපි දැක්ක ඊයේ දවසේ බන්ධනාගාර නිලධාරීන් මුණ ගැහෙන්නේ නීතිපතිතුමන්. ඊට කලින් දවසේ ආරක්ෂක ලේකම්තුමන් ජනාධිපතිතුමන් මුණ ගැහුණා. පෙරේද දවසේදී ඉතින් මේ හැම තැනකදීම බන්ධනාගාර ගැන වැඩි වශයෙන් කතා වුණා. බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව අපි දැක්කා මීගමුව බන්ධනාගාරයේ මේ අර කොට්ට මෙට්ට හැම දාලා මේ ෆ්‍රිජ් තියලා හැකි ඕන වෙලාවක කෑම තමුන් කැමති දෙයක් අරගෙන කන්නත් පුළුවන්. ඉතින් ඕන විදිහට සූපහසු විදිහට නිදා ගන්නත් පුළුවන් මේ බන්ධනාකාරයක් ඇතුලේ. ඉතින් මේ දේවල් වලට වග කියන්න ඕනේ හැම බන්ධනාගාර නිලධාරීන් මහත්තයෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මුළු බන්ධනාගාර ක්ෂේත්‍රයේම නිලධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් හින්දා දූෂිත නිලධාරීන් හින්දා සමස්ත බන්ධනාගාර ක්ෂේත්‍රයේම අපකීර්තියට ලක් වෙනවා. ඉතින් ඒ පිරිස වෙනුවෙන් දැඩි නීතිමය පියවර ගන්න ඕනේ කියන කාරණාව ජනතාව විදිහට අපි හැම දිනෙකටම කියන්න කැමති. ඒ අතරේ ලංකාදීපයේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරන මේ කොරෝනා සම්බන්ධයෙන් ලෙඩ නෑකි 290න් 19කට කොරෝනා දුබායි සිටේදී නෙගටිව් PCR මෙහිදී පොසිටිව්. දැන් ඩුබායි වලදී පරීක්ෂා කරනකොට PCR ටෙස්ට් වලින් ඒ කට්ටිය නෙගටිව් වෙලා හැබැයි මෙහෙට ආවට පස්සේ ඒ කට්ටිය පොසිටිව් වෙලා තියෙනවා 19 දිනකට කොරෝනා කියලා. කොරෝනා නැතයි සහතික ලබාගෙන ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් බවට මෙරටදී කළ PCR පරීක්ෂණ වලදී තහවුරු වෙතයි ජනාධිපති අතිරේක ලේකම් විදේශ සම්මතා මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවා කියලා. සමහර විට මේ කට්ටිය මුලින් බලනකොට තියෙන්නේ නැතොත් පුළුවන්, නැත්තම් සමහර වෙලාවට අපිට හිතෙන්නත් පුළුවන් ඩුබායි වලට වැඩිය මෙහි කරන PCR පරීක්ෂණ මේ ප්‍රතිඵලදායකද නැත්තම් ඒවා ඊට වැඩිය ඇඩ්වාන්ස්ද කියන කාරණාව කොහොම වුණත් මේ ඩුබායි වල ඉඳන් කළා තමයි ඒවල තියෙන්නේ. ඒ කට්ටිය බොරු කළාද ඇත්ත කළාද කියන අපි දන්නේ නැහැ. කොහොම වුණත් මේ රෝගී තත්ත්වය ඒක තමයි සාමාන්‍යයෙන් මුල් වරට චෙක් කරනකොට පරීක්ෂා කරනකොට හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. පස්සේදී ඒ රෝගී තත්ත්වය උත්සන්න වෙලා ඒ පිළිබඳව වාර්තා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ හැම දිනෙකම අපේ රටේ අය සාර්ථකව නිරෝධායනය කළ සමාජයට මුදා හරින්න බොහොම හොඳට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ මීගමුව හිරගෙදරදී සුරසැප වින්දේ කුඩු ජාවාරමු දෙදෙනෙක් කියලා මේ අර අපි
කලින් කියපු කතාව මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියන්නේ මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරිමැදිරි දෙකක තිබී පසුගියදා සොයාගත් ශීතකරණය විදුලි උදුන හා සුවපහසු මෙට්ටය පරිහරණය කර ඇත්තේ එහි සිටි ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් බව පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි කියලා. දැන් සාමාන්‍යයෙන් සුළු වැරද්දක් කළා හිරේට ගියාම ගෙදරින් කෑම එකක් ගෙනවත් ඒක බොහොම පරීක්ෂාකාරීව මේ පරීක්ෂා කළ තමයි අදාළ රැඳවියට දෙන්නේ රැඳවුවට දෙන්නේ. හැබැයි ඉතින් මේ වගේ දේවල් බන්ධනාගාර වලින් හමු වෙන්නේ කොහොමද? ෆ්‍රිජ් මෙට්ට ඒ ගැන ඉතින් අනිවාර්යයෙන්ම බන්ධනාගාර අධිකාරීවරුන් වග කියන්න ඕනේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්න බව හැම දෙනෙක්ම දන්නවා. ඒ අතරේ ලංකාදීපේ තවත් ප්‍රවෘත්තියක් ලියනවා සිනමා ශාලා 27 දා අරී කියලා සුජිත් හේවාජුලිගේ ලියන්නේ දිබෙන පුරා සියලුම සිනමා ශාලා ලබන 27 වෙනිදා සිට විවෘත කිරීමට රජය අවසර ලබා දීලා තියෙනවා කියලා. ඒ අතරේ සිවිල් ආරක්ෂක ලොක්ෙක් අවුරුදු 9ක් හොරෙන් වතුර අරන් කියලා ජයන්ත සමරකෝන් ලියන පුවත සිවිල් ආරක්ෂක බලකයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට හා ඇනෙක්සියකට වසර 9කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට රුපියල් 23000ක දඩ මුදලක් නියම කර ඇතැයි කියලා වැඩිදුරටත් කියන ඉතින් මේ ලබාගත් වතුර ප්‍රමාණයට සෑහෙන දඩ මුදලක්ද කියලාත් අපිට හිතෙනවා කොහොමුණත් ඉතින් රුපියල් 23000ක දඩ මුදලක් තමයි නියම කරලා තියෙන්නේ. ඒ අතරේ ඡන්දේ ලකුණු කරන කුටිය පැයකට වරක් විෂ බීජ හරණයට කියලා ඡන්දේ දමා යන විටත් අතසේදීම අනිවාර්යයි කියලා රංජන් කස්තුරි ලියන පුත ඉදිරියේදී මහමැතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඒ අතරේදී වෙලම්බඩදී කුඩු ජාවාරමෙක් මාට්ටු මෙහෙවීම බන්ධනාගාරයේ සිට කියලා මේ කරුණු හින්දා තමයි බන්ධනාගාර අපකීර්තියට පත් වෙන්නේ. වෙලම්බඩදී කුඩු ජාවාරමෙක් මාට්ටු මෙහෙවීම බන්ධනාගාරයේ සිට කියලා. ඔය අතරේදී කොරෝනා රෝගියෙක් ළඟ ඉන්නවා නම් අඳුර ගන්න පුළුවන් ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ලෙඩෙකු ළඟ නම් නාදයක් කොරෝනා රෝගීන් හඳුන ගන්න ජංගම දුරකථන ඇප් එකක් කියලා සොයා ගැනීම කොළඹ සරසවි භෞතික විද්‍යා අංශයෙන් කියලා මේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රමුඛ පිරිස තමයි ඒ පිළිබඳව හොයාගෙන තියෙන්නේ. අතරේ අපි තවත් ප්‍රවෘත්තියක් තෝරගන්න ලංකාදීප පුවත්පතෙන් දරුවන්ට එපා වූ සද්දරු මහලු මව දඹුල්ල බස් පොලේ කියලා මේ දරුවෝ 7 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ව දාලා ගිහිල්ලා ඉතින් බලන්න මේ දරුවෝ 7 දෙනා වැදුවේ මොකටද කියලාත් අපිට වෙලාවකට හිතෙනවා. ජීවිතේ කවදක්වත් ඔබේ මවට පියාට මේ වගේ දෙයක් කරන්න එපා කියලා අපි විශේෂයෙන් ඉල්ලනවා. ලංකාදීප පුවත්පතේ ගැන අද ඔය විදිහට කියන්නේ. චතුරංගි Najit, we have a few more newspapers to go through, but before that we need to take a short commercial break. We'll be right back. Stay with us. චතුරංගිය තව පත්තර කීපයක්ම තියෙනවා බලන්න බොහොම ඉක්මනටම දිවෙන පුවත්පත බලන්න සූදානම් වෙන ඊට කලින් The Island බලන්න. That's right. So I have The Island in hand with me, and the main headline on The Island says AG says prisons serve as training centers for budding criminals is the main headline on The Island this morning. It says urges weeding out criminal elements among prison staff. To give you some more details, the Attorney General Dappula de Oliveira in a rare public stand yesterday said that prisons had become training centers for criminals. Addressing all heads of countrywide prisons after a visit to Vadikudi Remand Prison, Attorney General de Oliveira said public trust in the prison system had eroded as the rule of law did not prevail inside prisons. So that's the main headline this morning on The Island, as well as several other newspapers as well. And on the left-hand side, we can see another sub-headline which says, in talk with the European Union, President Gotabaya reiterates call for urgent debt moratorium. To give you some more details on this particular story, it says President Gotabaya Rajapaksa has reiterated the call for an immediate debt moratorium in view of the rapid economic deterioration caused by the deadly coronavirus. And below that, one of the other news items that we're taking a look at, the subheadline says, Hool asks party secretaries, what were you doing in parliament if laws were not satisfactory? It says Election Commission member Professor Ratnajeevan Hool recently raised the failure on the part of Parliament to amend laws
that prohibited the display of cutouts and banners at the parliamentary post. So that's a quick look at the first page of The Island this morning, as we have a few more newspapers to go through with Najit as well. එතමයි The Island පුවත්පතේ තොරතුරු. අපි දිවයින පුවත්පත තෝරගන්නේ දිවයින ප්‍රධාන සිරස්තලය වෙනස් සිරස්තලයක්. ආගම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති වෙන්න සහරාන් සිසුන්ට කියලා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වරදක් කළ සිසුවෙකු පොහොර බෑගයක දමා ගසක එල්ලා ගහලා සිංහලෙන් කතා කරන්නත් තහනම් හෙලිකොප්ටරයකින් ඇවිත් ඊෂා සිසුන්ට සල්ලි බෙදලා CID අධිකරණයට දන්වයි කියලා මේ පුවත ලියන්නේ ජේ අබේනායක. පසුගිය වසරේ අප්‍රේල් 21 වෙනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම් කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් මොහමඩ් හෂීම් 2019 ජනවාරි මාසයේ දිනක පුත්තලම අල් සුහරියා මද්රසා පාසලට ගොස් දේශනයක් පවත්වා ඔහු පවසන ලෙස කටයුතු කළහොත් එහි ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල්වලට උදව් උපකාර කරන බවට පවසා ඔහුගේ ආගම වෙනුවෙන් ජීවිතේ පූජා කිරීම හෝ සිදු කළ යුතු බවද පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටු මහේස්ත්‍රාත්වරයාට දැන්වුවා කියලා මේ මද්‍රසා පාසල්වල පහුගිය කාලේ සිද්ධ වුණු දේ ගැන තමයි ඔය දිවයින කියන්නේ. ඒ අතරේ අනිකුත් පුවත්පත් කියපු කාරණා කිහිපයක් දිවයිනත් වාර්තා කරනවා. සඳහිරු සෑයට රත්රන් දුන්නේ ගෝඨාභය කියපු නිසායි කියන්න කියා FCID බලපෑම් කළා. විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සෙනවිරත්න ජනපති කොමිසමේදී කියයි කියලා ඔය විදිහට ලියනවා. යතර ඊට යටින් ක්‍රිකට් පාවාදීමේ චෝදනාව ගැන විමර්ශනයක් කැමති ඩලස්ගෙන් උපදෙස් කියලා මේ 2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තරග වැදීමේ අවසන් මහා තරගය මුදලට හෝ වෙන යම් දෙයකට පාවා දුන් බව එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්නයි අමාත්‍යංශ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතාට වත්මන් ක්‍රීඩා ඇමති ඩලස් සලහපෙරුම් මහතා උපදෙස් දුන්නා කියලා ඔය විදිහට ලියනවා අද දවසේ දෙවේන පුවත්පතේ. අතරේ නීතිපතිතුමන් කියන කතාව මේ රට බන්ධනාගාර අපරාධකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල වගේ කියලා අනිකුත් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කළා. ඔය අතරේ අගමැතිතුමන් මධ්‍යම අධිවේගී ප්‍රගතිය නිරීක්ෂණය කරන්න ඊයේ දවසේදී ගියා. ඡායාරූපයකුත් සහිතවයි අද දවසේ ඒ ගැන දෙවයින ඔය විදිහට වාර්තා කරන්නේ. අනුර බාලසූරිය ලියන්නේ මේ ප්‍රවෘත්තිය. අතරේ විමල් වීරවංශ මහත්තයාගේ හෘද සාක්ෂි ගිවිසුම සමාජගත කරයි කියලා අද දවසේ දිවයින පුවත්පත මේ විදිහට ලියනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හෘද සාක්ෂි ගිවිසුම සමාජගත කරයි. බෙල්ලන්විල් රජමහා විහාරයේදී මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. බෙල්ලන්විල් රජමහා විහාරාධිපති බෙල්ලන්විල දමරතන් නාහිමියන් බැහැදකීමෙන් අනතුරු විමල් වීරවංශ මහතා චෛත්‍යරාජානන් වහන්සේට සහ බෝධීන් වහන්සේට මල් පූජා කළා. ඉන් අනතුරුව එකුන් විසි ප්‍රතිඥාවෙහිවත් හෘද සාක්ෂි සමාජ ගිවිසුම මේ විදියට සමාජගත කිරීම සිද්ධ කළා කියලා අද දවසේ දෙවේන පුවත්පත කියනවා. කොරෝනා අයින්නත් 10ක් අත්හදා බලයි කියලත් අද දවසේ දෙවේන පුවත්පත කියනවා. මේ වෙනුවට ලෝපුරා පරීක්ෂකයන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර වශයෙන් එන්නත් 200කට ආසන්න සංඛ්‍යාවක් හොයාගෙන තියෙනවා. ඉන් 10ක් අත්හදා බලනවා කියලා තමයි ওই විදියට කියන්නේ. ඒ අතරේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සිද්ධියේ පරිගණකයේ මුදාහැරින්නයි කළ ඉල්ලීම ඉවතට කියලත් කීර්ති වර්ණකුල සූරිය ප්‍රවෘත්තියක් ලියනවා. ස්විස් ස්ථානාපති කාර්යාල සේවිකා ගානියා ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට සම්බන්ධ පරිගණකය වහාම මුදාහරින ලෙස ජාත්‍යන්තර CPJ නමැති මාධ්‍ය සංවිධානයේ රහස් පොලිසියෙන් ඉල්ලීමක් කළ තිබ ඒ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළා තියෙනවා කියලා වැඩිදුරටත් ওই විදියට දෙවයින පුවත්පත තොරතුරු ලියනවා. චතුරංග ඉතින් දෙවයින පුවත්පතෙන් අපි තෝරගත් අවසන් ප්‍රවෘත්තිය තමයි ඒ. That's right. So we have the cartoons to take a look at as well. But before that, we need to take a short commercial break. Stay with us. This is a Weekend Sunshine on ITN's Classic Weekends. Hello. Good morning once again. You're here with us on the last few minutes of Weekend Sunshine on ITN's Classic Weekends. Right now, we are ready to take a look at the cartoons. We all need some light entertainment, especially these days. So Najith is going to take a look at all the cartoons in the local newspapers this morning. අපේ කාටුන් බලන්න සූදානම් වෙන්නේ මුලින්ම තෝරගන්නේ දිනමින පුවත්පතේ දර්ශක කපුගේ අඳින කාටුනේ බලන්න මේ සාත්තරයක් අහන්න ගිහලා එක්කෙනෙක් සාත්තරයක් අහන්න ගිහින් තියෙන කාගෙන්ද බලන්න මේ රංගේ බණ්ඩාර ගුරුන්නාන්සේ ශාස්ත්‍ර කියනු ලැබේ කියලා ඔන්න දැන් දේවාලේ ගහලා තියෙනවා. ඒ අතරෙදි මේ අනිත් එක්කෙනා බලනවා මේ හරියට කියන්නකෝ සාමි
යාළද හිමාලයද? හරියට කියන්නකෝ සාමි යාළද හිමාලයද කියලා මේ දෙන්න දෙපැත්තේ ඉන්න එක්කෙනෙක් එක්සත් ජාතික පක්ෂ අනිත් එක්කෙනා සමගි ජන බලවේගී සජිත් මහත්තයයි රංගේ බණ්ඩාර මහත්තයයි ඉන්න. දැන් උන්න රංගේ බණ්ඩාර මහත්තයාගෙන් සාත්‍රයක් අහන්නකින් සජිත් මහත්තයා අහනවා හරියට කියන්නකෝ සාමි යාළද හිමාලයද? මේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන අහනවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. අපි ඊළඟට තෝරගන්නවා ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ බලන්න මේ දෙන්නේ කතා වෙනවා. පොලිසිය පැය 24ම වැඩ කරන්න තීරණය කරලලු කියලා එක්කෙනෙක් දැන් කියනවා. අනිත් එක්කෙනා කියනවා යකෝ එච්චරම අපරාධ වැඩි වෙලාද? මේ පොලිසිය පැය 24ම වැඩ කරන්න තීරණය කරලලු කිව්වහම අනිත් එක්කෙනා අහනවා යකෝ එච්චරම අපරාධ වැඩි වෙලාද කියලා. ඉතින් කෝකටත් ඉතින් හොඳයිනේ පැය 24ම වැඩ කරන එක. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ තමයි ඒ. ඊළඟට අපි තෝරගන්නේ දිවෙන පුවත්පතේ බෙම්පියා කාටුනේ බලන්න බෙම්පියයි චාලියයි මොනවද කතා වෙන්නේ කියලා. ඔන්න දැන් චාලියයි කියනවා කොරෝනා මර්ධනයට ඩෙක්සෝමෙතසෝන් කියන ඖෂධය හොඳයි කියලා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විද්‍යාඥයෝ පිරිසක් කියනවා. කියලා ඔන්න දැන් චාලියයි එහෙම කියනකොට බෙම්පියානි පැත්තට අහනවා අපේ ડોක්ටර් සජිත් මොනවා කියාවිද දන්නේ නේද කියලා ඔන්න දැන් එයා අහනවා මේ ඩෙක්සෝමෙතසෝන් හොඳයි කියලා බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යාඥයෝ කියලා තියෙනවා. එතකොට අපේ ડોක්ටර් සජිත් මහත්තයා මොනවා කියාවිද දන්නේ නේද කියලා. එතුමා ඉතින් අර ක්ලෝරොක්වීන් ගැන තමයි හැමතිස්සෙම කියවන්නේ. අපි ඊළඟට තෝරගන්නේ දෙවෙනි පුවත්පතේ තවත් කාටුනයක් බලමු. මේ ඉන්නේ කවුද කියලා බලන්නකො. ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඔන්න දැන් ඇඟිල්ලකුත් දෙක් කරන් කියනවා ව්‍යාපාර හා ජනතාව ගොඩ ගන්න කියලා. ඔන්න දැන් එතුමා උපදෙස් දෙනවා. අපි දැක්ක එතුමන් බොහොම ආවේගශීලීව කතා කරනවා මහ බැංකු නිලධාරීන් ඉස්සරහා. මොකද එතුමාගේ වැඩපිළිවෙලක් තිබ්බ. හැබැයි මේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරන්නේ නැතුව කිසිම වැඩපිළිවෙලක් නැතුව අර නිකන් නිදිමතෙන් වගේ ඉන්න පිරිසක්ව අවදි කරන්න ජනාධිපතිතුමා උත්සාහ කළා. එහෙම තමයි වැදගත් අය, එහෙම තමයි නායකයෝ අනික් අයට යන්න පාර පෙන්වන්න ඕනේ. ඔන්න දැන් මහ බැංකුව බේර ගන්න තමයි මේ හදන්නේ. මහ බැංකුව මේ රටේ ජනතාව දැන් වතුරේ ගිලෙනවා. ඔය අතරේදී මේ අතකුත් උඩට ඉස්සිලා තියෙනවා. ඉතින් ජනතාව බේරගන්න මහ බැංකුවෙන් ඔන්න දැන් ටයර් එකක් විසි කරනවා වගේ පේන්න තියෙන්නේ. කාටුනේ ඇඳලා තියෙන්නේ මේ විදිහට. මහ බැංකුවේ අර අපේ ආර්ථික විද්‍යාඥයෝ දැන් ආර්ථිකය ගොඩ ගන්න සූදානම් කියලා තමයි ඔය විදිහට කියන්නේ. මේ தி අයිලන්ඩ් පුවත්පතට ජෙෆ්රි අඳින කාටුනේ බලන්න ඔන්න දැන් එක්කෙනෙක් යනවා I am not අර්ජුන් මහේන්ද්‍රන් I am හර්ජාන් ඇලෙක්සැන්ඩර් කියලා දැන් නම වෙනස් කරගෙන එතුමව අල්ලන්න ගියාට අල්ලන්න විදිහක් නැහැ. නම වෙනස් කරගෙන අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ගියාට අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ අර්ජුන් මහේන්ද්‍රන් කියලා නෙවෙයි හර්ජාන් ඇලෙක්සැන්ඩර් කියලා. ඉතින් ඔන්න දැන් නම වෙනස් කරගත්තා කියලා තොරතුරු ආරංචි වෙලා ඒ ගැන හොයාගෙන තියෙනවා රහස් පොලිසිය ජාත්‍යන්තර පොලිසියත් එක්ක එකතු වෙලා. අපි කාටුන් අවසන් කරන කවි දෙකක් තෝරගත්තා. දිල්රුගේ සිපදේ කවිය තමයි මේ දිනමින පුවත්පතේ. සියපන නහ ගැන්ම මේ දිනවල වැඩිය ඒකට හේතු ලෙස පැවසෙයි ආතතිය. හිතවතුනගෙන් දුටුවොත් දුක් බරගතිය සරදම් කර ඉවත යන එක හොඳ මදිය. සියපන නහ ගැන්ම මේ දිනවල වැඩිය ඒකට හේතු ලෙස පැවසෙයි ආතතිය. හිතවතුනගෙන් දුටුවොත් දුක් බර ගතිය සරදම් කර ඉවත යන එක හොඳ මදිය කියලා දිල්රුගේ සිපදේ කවිය කියනවා. දිවෙන පුවත්පතේ ඕකයි තත්ත්වේ කවිය අනුරාධ ලියන මේ කවියෙන් අපි සූදානම් අද දවසේ පත්තර විස්තර අවසන් කරන්න. කාර්යාලේ කටවුඩ් බැහැ මතේට කොමිසම මෙවර ආවා එක සැරේට හැම පක්ෂෙටම එය සිහි වෙයි තදේට හච්චින් වැලක් යයි එතකොට මැකෝට. කාර්යාලේ කටවුඩ් බැහැ මතේට කොමිසම මෙවර ආවා එක සැරේට හැම පක්ෂිටම එය සිහි වෙයි තදේට හච්චින් වැලක් යයි එතකොට මැකෝට කියලා ඕකයි තත්ත්වේ කවිය අනුරාධ ඔය විදිහට ලියන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ගැන තමයි ඔය විදිහට කියලා තියෙන්නේ. ඉතින් අපි කාටුන් ඔය විදිහට අවසන් කරන්න සූදානම්. චතුරංගි. Thank you, Najib. That was very entertaining indeed. And in fact, with that, we have also come to the end of Weekend Sunshine for this morning. Of course, we do invite all of you to be a part of ITN's Classic Weekends throughout this Saturday and Sunday to enjoy all the fantastic programs that we have lined up for you throughout this weekend. එමනම් අපි සූදානම් සමුගන්න අපි යලිත් ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 6ට ගිහින් එන්න. සුබ දවසක්.